පින්වතුනි ඊට පෙර අපි චුට්ටක් විමසලා බලමු අද පුන් පොහෝ දවස. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා හරියටම මාස 3ක් අවසන් වෙන. පොය 3ක් 15ක පොය 3ක් අවසන් වෙන අද වගේ පුන් පොහෝ දවසක තමයි මේ බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේගේ 84000ක ධර්මස්කන්ධය 500ක් මහරහතන් වහන්සේලා එකතු වෙලා සප්ත පරණී ගුහාව ඉදිරිපිට අජාසත් රජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහයේ පරිදි ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ වුණේ අද වගේ පුන් පොහෝ දවසක. එදා අද වගේ පොය දවසක උදෑසන උතුම් අරහත්වයට පත් වුණා කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආවා මේ බුද්ධ ශාසනය තුල ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ. උන්වහන්සේ සතිමන්තානං සිහිනුවණ ඇති භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රයි. දුතිමන්තානං යමක් ක්ෂණෙන් ඇසූ පමණින් වැටහෙන භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රයි. මතක ශක්තියෙන් අග්‍රයි. අපිට නම් යමක් කීවට පස්සේ ඒක නැවත නැවත කීප වතාවක් අහලා කියවලා මතක තියාගන්න ලොකු උත්සාහයක් ගන්න වෙනවා. ආනන්ද හාමුදුරන්ට යමක් ඇහුව පමණයි. බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් දේශනා කරපු යමක් ඇසූ පමණින් ඒ සියල්ල අකුරක් නැර සියල්ල මතකේ ධාරණය කරගන්න පුළුවන්. ආනන්ද මහරහතන් වහන්සේගේ තේර ගාථාවේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේගේ මහපු බුද්ධ වචන 82000ක් ධර්මස්කන්ධෙ මං ධාරණය කරගත්ත මතක තියාගත්තා. මහරහතන් වහන්සේලාගේ දේශනාවන් 2000ක් ධර්මස්කන්ධ මං දරාගෙන ඉන්නවා. මම දරාගෙන ඉන්න සම්පූර්ණ ධර්මස්කන්ධය 84000ක් කියලා. පින්වතුනි ත්‍රිපිටකයේ තුල බුද්ධ දේශනා වගේම සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මහරහතන් වහන්සේලාගේ දේශනා සඳහන් වෙනවා. ඒ නිසා මහරහත් දේශනා 2000ක ධර්මස්කන්ධිකුත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචන 82000කුත් 84000ක ධර්මස්කන්ධයක් දරාගෙන හිටපු ආනන්දයන් වහන්සේ අද වගේ උදෑසන දවසක තමයි සතර ඉරියව්වෙන් තොරව ධර්ම සංගායනා පැවැත්වෙන දවසේ උදෑසනින් උන්වහන්සේ කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් අරහත්වයට පත් වුණේ. එහෙම අරහත්වයට පත්වෙච්ච ආනන්ද මහරහතන් වහන්සේ කල්පනා කරා දැන් සංගායනා සභාව රජගහනුවර සප්ත පරණී ගුහාව ඉදිරිපිට සියල්ල සූදානම්. ආනන්ද හාමුදුරන්ගේ ආසනය විතරක් හිස්ව තියලා මහරහතන් වහන්සේලා 499 දෙනෙක් සංගායනා සභාවේ වැඩ ඉන්නවා. ආනන්ද හාමුදුරන්ගේ ආසනය ඉදිරියෙම හිස්ව තියෙනවා. අජාසත් රජුරු ඇතුළු විශාල පිරිසක් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා විශාල පිරිසක් රැස් වෙලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල මාස 3ක් ගිය තැන මේ සිදු කරන ධර්ම සංගායනාව දකින්න ශ්‍රවණය කරන සාදුකාර දිදී මිනිස්සු විතරක් නෙමෙයි දෙවියනුත් දසදහසක් ලෝක ධාතු වල දෙවියන් අහසේ පිරීලා ආනන්ද හාමුදුරුවෝ කල්පනා කරා මම සාමාන්‍ය කෙනෙක් හැටියට ඇවිදගෙන ගිහිල්ලා මේ සංගායනා සභාවේ මගේ ආසනයේ වැඩ හිටියොත් මන් රහතන් වහන්සේ නමක් කියලා පිරිස පිළිගන්න එකක් නැහැ. මේ සංගායනාව රහතන් වහන්සේලාගේම විය යුතුයි කියලා තීරණයක් ගත්තා. ඒ නිසා කෙලෙස් තියෙන කෙනෙක් සෝවාන් වුණත් කෙලෙස් ටිකක් හරි තියෙනවා කියලා තමයි කට්ටියගේ. දැන් ආනන්ද හාමුදුරුවෝ ගැන හිතන්නේ සෝවාන් වුණාට කෙලෙස් තියෙනවන්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සංයෝජන ප්‍රහාණය වුණාට කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන සංයෝජන සෝවාන් කෙනාට එහෙමම තියෙනවා තව. ඒ නිසා සෝවාන් වෙච්ච කෙනා සතර අගතියෙන් යුක්තයි. ඔන්න සතර අගතියෙන් යුක්ත කෙනෙක් සංගායනා සභාවේ හිටියා කියලා කවදා හරි අන්‍ය තීර්ථකයෝ මේ ධර්මයට නිඳා කරන්න පුළුවන්. ඒ නිසා නික්ලෙස් කෙනෙක් කියලා සියලු දෙනාටම ඔප්පු කරන්න ඕන කියලා උන්වහන්සේ වැඩ හිටිය තැනින් රහත් වෙලා වැඩ හිටිය ඒ කුටියෙන් පොළොවට කිමිදිලා හරියට දියේ කිමිදෙනවා වගේ පොළොව ඇතුලෙන් කිමිදිලා ඇවිල්ලා උන්වහන්සේ සංගායනා සභාවේ ආසනයේ ළඟින් මතුවෙලා අහසට පැන නැගී. අහසේ පෙළහර පානකොට එදා සියලු දෙනා දැනගත්තා ආනන්දයන් වහන්සේ උතුම් අරහත්වයට පත් වෙලා
ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ නික්ලේශී භාවයට පත් වෙලා කියලා හැමෝම සාදුකාර දුන්නා. උන්වහන්සේ එහෙම පෙළහර පාලා තමයි තමන් වහන්සේගේ ආසනයේ වැඩ ඉඳලා අද වගේ පුන් පොහෝ දවසක ධර්ම සංගායනාව ආරම්භ කරන්නට යෙදුණා. පින්වතුනි, ඊළඟට අද වගේ පුන් පොහෝ දවසකයි සේරුවිල මංගල් මහා චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි කරන්න කටයුතු ආරම්භ කරපු දවස. බුදුරජාණන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේ තමයි ලලාට ධාතුන් වහන්සේ. නලල් තලය හිස් කබලේ ඉදිරිපස පිහිටි ඒ උතුම් ධාතුන් වහන්සේ. එදා බුදුරජාණන් වහන්සේගේ ප්‍රමාණේ රන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් කරවලා ඒ ප්‍රතිමා වහන්සේගේ නලල් තලයේ මත මේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරලා නාගලෝකෙන් අරගෙන ආපු කේශ ධාතුන් වහන්සේලා විහාර මහා දේවියේ බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂයේ මත තැන්පත් කළා තමයි සේරුවිල මංගල මහා සෑය කෙරෙව්වේ. ඒ උතුම් මංගල මහා සෑය ආරම්භ කරපු දවස තමයි අද වගේ පුන් පොහෝ දවස. ඒ නිසා මේ වගේ ශාසනික වැදගත්කමක් කීපයක් ඇති මේ උතුම් පුන් පොහෝ දවස තුල ඔබ හැම දිනාටමත් මේ ධර්ම ශ්‍රවණය සද්ධාදී ගුණධර්ම වැඩෙන නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි ආශිර්වාද කරමු. පින්වතුනි, සාමාන්‍ය මිනිස්සෙක්ගේ දත් ගත්තොත් උපරිම සාමාන්‍ය 32යි. නල දත් දෙකක් ආවත් 40ක් වෙන්නේ නැහැ නේ කාටවත් නේ. බුදුරජාණන් වහන්සේ නමකට ඒ වගේම සක්විති රජ වෙන කෙනෙකුට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිහිටනවා. ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලට අයිති මේ දන්ත ධාතුන් වහන්සේලාට සුවිශේෂී මහා පුරුෂ ලක්ෂණ කීපයක් පිළිහිටනවා. ඒ තමයි අපි ගත්තාම අපේ දත් දිහා නිකන් හිතන්න. අපි එක එක හැඩයෙන් යුක්තයි. උල් දත් තියෙනවා. දඩයන් දත් තියෙනවා. ඊළඟට හක්කේ තියෙන දත් එක එක විදිහේ. ඊළඟට මේ දත් එහාට මෙහාට එක උඩ ගිහිලා තියෙනවා. දත් අතර සිදුරු තියෙනවා. අපි කෑම කෑවට පස්සේ අපට දත් අස්සේ සිදුරු වල ඒ ආහාර හිර වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දලදා වහන්සේලා සමදන්ත. ඒක මහා පුරුෂ ලක්ෂණය. උන්වහන්සේ තුල සමචත්තාරීසක දන්ත ධාතුන් වහන්සේලා. උඩු ඇන්දේ 29යි යටි ඇන්දේ 29යි. දන්ත ධාතුන් වහන්සේලා 49ක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයේ තුල එක පෙළට වැඩ ඉන්නවා. එක දතක්වත් අනික් දත් වලට වඩා ඉදිරියටවත් පසුපසටවත් ගිහිල්ලා නැහැ. ඒ දත් එක පෙළට බොහොම ලස්සනට ඇමිනුවා වගේ එක පෙළට පිහිටලා තියෙනවා. ඊළඟට අවිවර දන්ත. ඒ දත් අතර විවර සිදුරු කුහර පිහිටලා නැහැ. ඒ මහා පුරුෂ ලක්ෂණ. මෙන්න මේ දන්ත ධාතුන් වහන්සේලා අතරින් අපි සාමාන්‍ය කියනවා රදනක දත් කියලා. සාමාන්‍ය මිනිස්සෙකුට තියෙන උල් දත් කියලා. උඩු ඇන්දි දෙනමයි යටි ඇන්දි දෙනමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ මේ රදනක මේ දත් තමයි දලදා වහන්සේලා හැටියට සතර දලදා හැටියට හැදින්නේ. අනෙක් සියලුම දලදා වහන්සේලා සුදුම සුදු පාටින් යුක්තයි. හැබැයි මේ සතර දලදා වහන්සේලා තුලින් විතරක් සුදු බුද්ධ රශ්මියක් පැන නගිනවා. ඒ දලදා වහන්සේලා විවර වෙච්ච ගමන් බුදු කෙනෙක් දහම් දේශනකොට සතර දලදාග විවර වෙච්ච ගමන් සුදු පාට බුද්ධ රශ්මියක් විහිදෙනවා. බුදු කෙනෙක් සිනහ පහල කරද්දී සතර දලදාවන්ගේ අග විවර වෙච්ච ගමන් සුදු බුදු රැසක් විහිදෙනවා. ඒ සුදු බුදු රැස සාමාන්‍ය නිකන් ඉදිරියට විහිදිලා නතර වෙන්නේ. ඒක බුදු රැස් වලල්ලක් හැටියට සිරස වටා තුන් වලල්ලක් ප්‍රදක්ෂිනා වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දත් අගින් සතර දලදාගින් විහිදෙන සුදු බුදු රැස සිරස වටා බුද්ධ රශ්මි වලල්ලක් හැටියට සුදු පාටට තුන් වලල්ලක් ප්‍රදක්ෂිනා වෙලා එහෙම අහසට පැන නැගලා අහසේ නොපෙනී යන. මේක හරීම ආශ්චර්යමත් දෙයක්. බුදු කෙනෙක් සිනහ පහල කරන්නේ ඒ සිනහවට ධර්මයේ කියන්නේ හසිතුප්පාදේ කියලා. බුදු කෙනෙක් සිනහ පහල කරනකොට විශේෂ ධර්ම කාරණයක් මතු කරන්න. විශේෂ කාරණයක් මේ ලෝකයට හෙළිදරව් කරන්න. ධර්ම කාරණයක් ඉස්මතු කරන්නයි
බුදු කෙනෙක් සිනහ පහල කරා. එවැනි වෙලාවක බුදුරජාණන් වහන්සේගේ සිනහව ගැන මේ සුදු බුදුරැස් විහිදෙනකොට ආනන්ද හාමුදුරුවෝ හොඳටම දැනගෙන හිටියා. බොහෝ වෙලාවල් වල බුදුරජාණන් වහන්සේ සිනහ පහල කරද්දී ආනන්ද හාමුදුරුවෝ විමසනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විශේෂ කාරණයක් නිසාද මේ සිනහ පහල කරේ? දවසක් බුදුරජාණන් වහන්සේ කැලෑ පාරකින් චාරිකාය වඩිනවා, කෙටි පාරකින් මහ වනාන්තරයක් මැදින්. ආනන්ද හාමුදුරුවෝ පසුපසින් වඩිනවා. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ පාර හරහා යනවා පුංචි සත්තු පෙළට යනවා. ඔබ දැකලා ඇති ওই දිමියෝ, කඩියෝ, කූඹි යන හැටි. ඒක පොලිමට යන්නේ. ඒ වගේ පාරේ එහාට යනකොට බුදුරජාණන් වහන්සේ දිහා නතර වෙලා බලාගෙන හිටියා. මේ සත්තු දිහා බලාගෙන ඉඳලා අනුකම්පා සහගත සිනහවක් පහළ වුණා. අපි hina වෙනවා වගේ නෙමෙයි. බුදු කෙනෙක් සිනහ පහළ කරනකොට මේ සිනහව තුල මහා කරුණාව තියෙනවා. ඒ සත්වයන් ගැන අනුකම්පා සහගත සිනහවක් පහළ වුණා. අර සතර දළදා වහන්සේලාගෙන් විහිදිච්ච සුදු බුදුරැස බුදුරජාණන් වහන්සේගේ සිරස වටා තුන් වලල්ලක් ප්‍රදක්ෂිනා වෙලා එහි මහසට පැන නැග්ගා. ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විශේෂ කාරණයක් නිසාද මේ සිනහ පහල කරේ? ඇයි කෙනෙක් පේන්නත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද මෙන්න මේ සත්තු දිහා බලන්න කියෝ. මේ පොළොවේ පෙළට යන මේ සත්තු දිහා විශාල පිරිසක් ගණන් කරන්න බැරි තරම් විශාල පිරිසක් පොලිමේ යනවා පුංචි සත්තු පෙළක්. බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද මේ සත්වයන් අතර මේ දීර්ඝ සසර ගමනේ සක්විති රජ නොවෙච්ච කෙනෙක් මෙතන නැහැ කී. එහෙමනම් අපිට පේනවා සංසාර ගමන මොනතරම් දීර්ඝ සසර ගමනක්ද. බුදුරජාණන් වහන්සේ මේ සියලු සත්වයන්ගේ අර පොළොවේ යන ඒ හැම සතෙක්ගෙම සංසාර ජීවිතයේ මොහොතේ බුදු නුවණින් දැක්කා. ඒ නිසා බුදු කෙනෙක්ගේ බුදු නුවණ කියන්නේ ඔබටවත් මටවත් අපි කාටවත් අඩු ගානේ රහතන් වහන්සේ නමකටවත් පරිපූර්ණව වටහා ගන්න බෑ. ඒ නිසායි බුදු ගුණ අචින්ත්‍යයි කියන්නේ. ඒ අචින්ත්‍ය දේවල් වැටහෙන්නේ බුදු කෙනෙකුටම පමණයි. බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරන මහණෙනි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා වෙන කිසිම දෙයක් දේශනා නොකර කල්පයක් පුරාවට බුදු කෙනෙක්ගේ බුදු ගුණම විස්තර කරමින් දේශනා කරත් කල්පය අවසන් වෙනවා මිසක් බුදු ගුණ අවසන් වෙන්නේ නැහැ කියු. එහෙමනම් අපිට පේනවා බුදු කෙනෙක්ගේ බුදු ගුණ වටහා ගන්න පුළුවන් තවත් බුදු කෙනෙකුටම පමණයි. අචින්ත්‍යයි. ඒ අචින්ත්‍ය බුදු ගුණ ගැන අපිට අල්ප මාත්‍රයක පැහැදීමක් අපිට ලොකු පැහැදීමක් ඇති කරගන්න බෑ. ඇයි අපිට සම්පූර්ණ බුදු ගුණ වටහා ගන්න තරම් අපේ නුවණ නැහැ. ඒ නිසා බුදුරජාන් වහන්සේ පෙන්නවා මයි සද්ධා මත්තං සද්ධා මාත්‍රයක් ප්‍රේම මත්තං බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රේම මාත්‍රයක් හිතේ ඇති වුණොත් සබ්බේතේ සංඝ පරායිනෝ ඒ සියලු දෙනා එපමණකින්ම සුගතිගාමි වෙනවා කියලා. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ ගැන උන්වහන්සේගේ බුදු ගුණයන් ගැන බුදු කෙනෙකුට පිළිහිටන මේ ආශ්චර්යමත් දේවල් ගැන අපිට හිතේ සද්ධාාවක් උපදවා ගන්නට ඕනේ. අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාවට වැඩ සිටිමින් උන්වහන්සේ දේශනා කරපු මේ හැම ධර්මස්කන්ධයක්ම මේ දලදා වහන්සේලා ස්පර්ශ කරමින් තමයි දේශනා කරේ. ඒ නිසා 80 දහසක ධර්මස්කන්ධේ ස්පර්ශ වෙච්ච ඒ උතුම් දලදා වහන්සේලාගෙන් අපි බොහෝම වාසනාවන්තයි. මේ ලංකා භූමිය තුලත් උතුම් දලදා වහන්සේලා දෙනමක් වැඩ සිටින බව අපිට ඉතිහාස සාධක තොරතුරු විස්තර ඇතුව අපිට ඔප්පු කරන්න පුළුවන් ලකුණු සාක්ෂි තියෙනවා. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් වැඩ ඉඳලා එදා මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ තුල සම්බුදු කෘත්‍ය අවසන් කරලා පිරිනිවන් පාන සූදානම් වෙනකොට උන්වහන්සේගේ සම්පූර්ණ වයස අවුරුදු 80ක් පිරෙනවා. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කරා පිරිනිවන් මංචකේ වැඩ ඉඳලා උන්වහන්සේ අනාගතයේ දිහා ලෝකෙ බැලුවා. පෙර පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා වගේ නෙමෙයි. අපේ බුදුරජාණන් වහන්සේ අල්පායුෂ්ක බුදු කෙනෙක්. පින්වතුනි පෙර පහළ වෙච්ච බොහෝ බුදුවරු දීර්ඝායුෂ ඇති බුදුරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨාන කරන්නේ. ඒක ඝනව පවතිනවා ධාතු විසිරෙන්න අදිෂ්ඨානයක් කරේ නැත්නම්
සියලු සර්වඥ ධාතුන් වහන්සේලා ශ්‍රී දේහය ආදාහණයෙන් පස්සේ ඒක ඝනව එක කැටියට රත්තරන් කුට්ටියක් වගේ එකට පවතින. ඒ නිසා පෙර පහළ වෙච්ච දීර්ඝ ආයුෂ ඇති බොහෝ බුදුවරු වෙනුවෙන් එකම ධාතු තැන්පත් සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් එකම සෑයයි ඒ කාලේ ඉදි කරලා තියෙන්නේ. නමුත් අපේ බුදුරජාණන් වහන්සේ අනාගතයේ දිහා බැලුවා. අනාගතයේ මිනිස්සුන්ගේ ආයුෂ තව තවත් අඩු වෙනවා. කෙලෙස් වැඩි වෙනවා මිනිස්සුන්ට. හැබැයි මිනිස්යන්ගේ ආයුෂත් එන්නේ අඩුයි. අනාගත මිනිස්යන්ට ජීවමානව බුදුරජාණන් වහන්සේව දැක ගන්න බැරි වුණා. බුදු කෙනෙක් දැකගත්තාසේ මේ ධාතුන් වහන්සේලා හරි දැකගෙන වන්දනා කරගෙන හිත පහදවා ගත්තොත් ඒ බොහෝ පිරිසකට පින් රැස් කරගෙන සුගතිගාමී වෙන්න පුළුවන්. ඒ පිණිස මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ ප්‍රමාණයන්ගෙන් විසිරේවා කියලා බුදුරජාණන් වහන්සේ ධාතු විසිරෙන අදිෂ්ඨානයක් කරා. ඒ අතර පින්වතුනි විශාලම ධාතුන් වහන්සේලා 7 නමක් ගැන අදිෂ්ඨාන කරා. ඒ තමයි ලලාට ධාතුන් වහන්සේ. මේ හිස් කබලේ ඉදිරිපසම කොටස නොකැඩී නොබිඳී නොවිසිරී ඒ ආකාරයෙන්ම පවතිවා කියලා අදිෂ්ඨානයක් කරා. ඊළඟට අකු ධාතුන් වහන්සේලා දෙනමයි. වම් අකු ධාතුන් වහන්සේ දකුණු අකු ධාතුන් වහන්සේ. ඒ ආකාරයෙන්ම නොකැඩී නොබිඳී නොවිසිරී රන්දිනේ පවතිවා කියලා අදිෂ්ඨානයක් කරා. ඊළඟට දලදා වහන්සේලා 49ගෙන් 4 දලදා වහන්සේලා පමණ අර සුදු බුදුරැස් විහිදිච්ච බුදුරජාණන් වහන්සේ සිනහ පහල කරද්දී දහම් දෙසනකොට සුදු බුදුරස් විහිදිච්ච ඒ උතුම් 4 දලදා වහන්සේලා නොකැඩී නොබිඳී නොවිසිරී ඒ අයුරින්ම ඉතිරි වේවා කියලා අදිෂ්ඨානයක් කරා. අනෙක් සියලුම දන්ත ධාතුන් වහන්සේලාත් අස්ති ධාතුන් වහන්සේලාත් ප්‍රමාණ 3කට බිදිලා යන අදිෂ්ඨාන කරා. මුම්පියලි ප්‍රමාණයට, කඩසහල් ප්‍රමාණයට, අබෑට ප්‍රමාණයට විසිරෙන අදිෂ්ඨාන කරලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අදිෂ්ඨාන පිහිටවලයි බුදුරජාණන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවේ නිදා මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ තුල සම්බුදු කෘත්‍ය අවසන් කළ පිරිනිවන් පෑවේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ශ්‍රී දේහයේ දින 7ක් මහජන ප්‍රදර්ශනයේ තැබුවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. දවස් 7ක් කිසිම වෙනසක් නොවි මේ දැන් පිරිනිවන් පෑවාසේ ශ්‍රී දේහයේ දින 7ක් ඒ ආකාරයෙන්ම පැවතුණා. දින 7කට පස්සේ සඳුන් වතුරේ සුවඳ පැන් වලින් දෝවණය කරලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර දැනුම් දුන්න ආනන්ද හාමුදුරුවන්ට ආනන්දය බුදු කෙනෙක් පිරිනිවන් පෑවට පස්සේ සක්විති රජ කෙනෙක්ගේ දේහයක් ආදාහනය කරන විදිහටමයි ශ්‍රී දේහයක් ආදාහනය කළ යුත්තේ. ඉස්ලාම් බුදුරජාණන් වහන්සේගේ සිවුර අලුත් සිවුරකින් සිරුර එතුවා. ඊට උඩින් කපපුළුම් පටලයක් එතුවා. ආයමත් අලුත් සිවුරක්. ආයමත් කපපුළුම් පටලයක්. මේ විදිහට සිවුරු 500කිනුත් කපපුළුම් පටල 500කිනුත් වෙන වෙනම එතුවා. ඔතලා රන් දිනේ රත්තරන් වලින් සකස් කරපු දෙනක් තුල තැම්පත් කරා. මේ රන් දෙන පිටින්ම සඳුන් චිතකයකට නැංගුවා. මේ සඳුන් චිතකයට නංවලා ඉස්සලා මල රජදරුවෝ 4 දෙනෙක් ගිනි දල්වන්න උත්සාහ කරා. දැන් හැමෝම බලාගෙන ඉන්නවා චිතකයේ ආදාහනය කරා. ශ්‍රී දේහේ ගිනි දල්වන්න බෑ. මල රජදරුවෝ 8 දෙනෙක් 16 දෙනෙක් උත්සාහ කරා ඒත් බැරි වුණා. අවසානයේ අනුරුද්ධ මහරහතන් වහන්සේ දැනුම් දුන්නා රජදරුවනි දෙවියන්ගේ අදහස වෙන එක. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පාවානුවර ඉඳන් 500ක් භික්ෂූන් පිරිවරාගෙන වඩිනවා. උන්වහන්සේ හිත හිතා එනවා අනේ මට බොහෝ කාලෙකින් බුදුරජාණන් වහන්සේව දකින්න වන්දනා කරගන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ මල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ පිරිනිවන් පාලා. උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන්න පෙර අඩුම ගානේ මට බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලක් හරි නළලේ තියාගෙන වන්දනා කරන්න ලැබේවා ලැබේවා කියලා හිත හිතා වඩිනවා. ඒ සිතුවිල්ල දකින දෙවිවරු චිතකේ ආදාහනය කරන්න ගිනි දල්වන්න දෙන්නේ නැහැ. ගින්න තියෙනකොටම දෙවියන් ඒක නිවනවා. ඒ වෙලාවේ සියලු දෙනා බලාගෙන හිටිය මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වඩිනකම්. උන්වහන්සේ වැඩම කරලා සිවුර ඒකාංශ කළ පොරෝගෙන චිතකේ වටා 3 වලල්ලක් ප්‍රදක්ෂිනා කරලා
සිරිපතුල් පිහිටි තැන දන ගහලා චිතකයට නලල තිබ්බා. අදිෂ්ඨානයක් කරා මේ චිතකයේ තුල රන්දිනේ තැම්පත් කරලා වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ කපපුළුම් පටල 500ත් සිවුරු 500ත් විවර වෙලා සිරිපතුල් පමණක් එළියට නික්මිලා මගේ නලලි පිහිටාවා කියලා අදිෂ්ඨානයක් කළ චිතකයට නලල තිබ්බා. හරිම ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දින 7ක් ගෙවිලා සිරිපතුල් පමණක් එළියට නික්මිලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නලලි පිහිටියා. සියලු දෙනා සාදුකාර දීදී සිරිපතුල් වන්දනා කරා. සිරිපතුල් වන්දනා කරලා සිරිපතුල් වලින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ හිස ඉවතට අරගෙන වන්දනා කරගෙන නැගිටිනවා සමගම දේවානුභාවයෙන් ගිනි ඇවිලුණා කියලා සඳහන් වෙන්නේ. කාටවත් ගිනි දල්වන්න ලැබුණ නැහැ. ඉබේම චිතකේ ගිනි ගත්තා. ඒ ගිනි දැල් අතරින් එතන වැඩ හිටියා සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙනකොට පිරිනිවන් පාන. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවුරුද්දකට පෙරයි අගසව් දෙනම පිරිනිවන් පෑවේ. සරියුත් මුගලන් දෙනම පිරිනිවන් පාලා අවසానයි. හැබැයි සාරිපුත්ත හාමුදුරුවන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා අතර බොහෝම 이르දි බල සම්පන්නයි හිටියා. එතන වැඩ හිටියා සරබෝ කියලා මහරහතන් වහන්සේ තමයි. උන්වහන්සේ ඉස්සලාම ගිනිදැල් අතරින් තේජෝ කසිනේට සමවැදිලා ගිනිදැල් අතරින් චිතකේ ඇතුළට ගියා 이르දි. බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ මේ බෙල්ලේ පිහිටි අස්ති ධාතුන් වහන්සේලා 7 ගිනිදැල් අතරින් අතට ගත්තා. අරගෙන තමන්ගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා පිරිසක් එක්ක අහසින්ම වැඩම කරේ ලංකාවට. මයංගන සෑය තුල ග්‍රීවා ධාතුන් වහන්සේ තැම්පත් කරලා නාග ලෝකේ නාග වර්ණ පාෂාණ ගෙනහල්ලා ඒ සෑය තවත් විශාල කළ බැන්දා. ඊළඟට චිතකයට ගිනි දැල් වෙනකොට කේම කියන මහරහතන් වහන්සේ බොහෝම 이르දි බල සම්පන්න කෙනෙක්. උන්වහන්සේ තේජෝ කසිනේට සමවැදිලා ගිනි දැල් අතරින්ම චිතකයේ ඇතුළට ගියා. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරපු නොකැඩී නොබිඳී නොවිසිරී පවතිවා කියලා අදිෂ්ඨාන කරපු සතර දළදා වහන්සේලාගෙන් වාම යටි දළදා වහන්සේ 이르දීන් අදිෂ්ඨාන කළ ගිනි දැල් අතරින්ම අතට ගත්තා. අරගෙන චිතකෙන් එළියට ආවා. අන්නේ දළදා වහන්සේ තමයි අද මහනුවර ශ්‍රී දළදා මාලිගාව තුල වැඩ සිටින්නේ. පින්වතුනි, අනිත් දළදා වහන්සේලා 3 රන් දෙනේ ඉතිරි වුණා. චිතකේ ආදාහණය වෙලා අවසන් වෙනකොට ශ්‍රී දේහය ආදාහණය වෙලා අවසන් වෙනකොට අවට තිබ්බ සල්ගස්වල අතු චිතකේ දෙසට නැමිලා පොළවෙන් උරාගත් ජල දහරාවන් අතුවකින් විහිදුනා කියලා සඳහන් වෙනවා. වැස්ස වලාහක දෙවිවරු චිතකයට පමණක් වැසි ඇද හැලෙන්න සැලැස්සුවා. ශ්‍රී දේහයේ තැම්පත් කළ තිබ්බ චිතකේ ආදාහණය වෙලා අවසන් වෙලා ගිනි නිවිලා ගියා. ඊට පස්සේ රන් දෙන පිටින්ම විවර කරන්න පෙර ඇතෙක් මත තැම්පත් කරගෙන පෙරහැරෙන් නගරේ ප්‍රදක්ෂිනා කෙරෙව්වා. අද අපි මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර දකිනවා. අද පෙරහැරේදී ධාතුන් වහන්සේලා තැම්පත් කරපු ධාතු කරඬුව සදහතුක ධාතු කරඬුව ඇතෙක් මත තැම්පත් කළ පෙරහැරින් වඩම්මගෙන යනවා. එදා බුදුරජාණන් වහන්සේගේ සියලුම ධාතුන් වහන්සේලා රන් දෙන විවර කරන්නත් පෙර දේහය ආදාහණය වෙලා අවසන් වුණාට පස්සේ රන් දෙන පිටින්ම ඇතෙක් මත තැම්පත් කළ පෙරහැරෙන් නගරේ ප්‍රදක්ෂිනා කෙරෙව්වා. ඒ තමයි ධාතුන් වහන්සේලා සහිත පළවෙනිම පෙරහැර. එහෙම නගරේ ප්‍රදක්ෂිනා කරනකොට ඈතින් පෙරහැරේ හඬ ඇහෙනවා. බන්දුල මල්ලිකාවට. බන්දුල සෙම්පතියාගේ බිරිඳ. මේ බන්දුල සෙම්පතියාගේ බිරිඳටත් තිබ්බා කියනවා කෝටි ගාණක් වටින අර විසාකාවට තිබ්බා වගේ මේල පළඳනාවක්. හැබැයි බන්දුල සෙම්පතියයි දරුවෝ ටිකයි ලිච්ඡවීන් අතින් ඝාතනය වුණා. එදා අර පළඳනාව අරන් තිබ්බායි මම මේක පළඳින්නේ නැහැ කියලා. හැබැයි ඈතින් පෙරහැරේ බෙර හඬ ඇහෙනවා. පංච තූර්ය නාද හඬ ඇහෙනවා. එළියට බහැලා බැලුවා. ධාතුන් වහන්සේලා සහිත රන් දෙන පෙරහැරින් වඩම්මනවා ධාතුන් වහන්සේලා බෙදෙන මණ්ඩපේ ළඟට. මට යමක් පූජා කරගත යුතු ඉක්මනට මතක් වුණා තමන්ගේ මේල පළඳනාව. ඒ මේල පළඳනාව සඳුන් වතුරින් සුවඳ පැන් වලින් දෝණය කරලා අරගෙන ඇවිල්ලා කිව්වා මටම පළඳන්න දෙන්න කියලා රන් දෙනට බන්දුල මල්ලිකාවගේ අතින් මේල පළඳනාව පැලැන්දුවා.
එදා ධාතුන් වහන්සේලා බෙදන තැනට රන් දෙන බොහොම පෙරහැරින් උත්සවශ්‍රීයෙන් සාදුකාර මැද්දේ අරගෙන ඇවිල්ලා රන් දෙන තැන්පත් කරා. ඒ වෙනකොට රජවරු කණ්ඩායම් ගණනාවක් අපිටත් ධාතුන් වහන්සේලා ඕනේ, අපිටත් ඕනේ, හැමෝම ඉල්ලන්නේ භාගය. අපිට බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගෙන් භාගයක් ඕනේ. අජාසන්ත රජුරුත් ඇවිල්ලා සේනාවක් අරගෙන. ලිච්ඡවීන් ඇවිල්ලා, ශාක්‍ය වංශිකයෝ ඇවිල්ලා නෑදෑකම් කියන බුදුහාඳුර අපේ කෙනෙක්, අපිට භාගයක් ඕනේ කියලා. කෝලිය වංශිකයෝ අම්මගේ පැත්තේ ඥාතීන් ඇවිල්ලා නෑදෑකම කියන අපිටත් ධාතුන් වහන්සේලා ඕනේ. උන්වහන්සේ අපේ කෙනෙක්. මල්ල රජදරුවෝ කියා හිටියා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ අපේ රාජ්‍යයේ. නුඹලගේ රාජ්‍යවල මුතුමැණික් පහළ වුණා කියලා අපිට දෙනවද? ඒ නිසා ධාතුන් වහන්සේලා අයිති අපිටයි කිව්වේ. අවසානයේ ද්‍රෝණ බමුණ මැදිහත් වෙලා සියලු දෙනා සමගි කරවලා ධාතුන් වහන්සේලා සමසේ බෙදලා දෙන්න හැමෝම එකඟ කරගත්තා. ඒ අනුව තමයි රන් දෙන විවර කරන්නේ. පින්වතුනි, රන් දෙන විවර කරනකොට හරීම ආශ්චර්යමත් දෙයක්. අපිට හිතා ගන්න බෑ මේ බුදුවරුන්ගේ බුද්ධ ශක්තිය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ ඔතපු පළවෙනි සිවුර ගිනි දැල් වලින් පිලිස්සලා නැහැ. 500 වෙනියට උඩින්ම ඔතන සිවුරත් පිලිස්සලා නැහැ. එහෙනම් සිවුරු 498ක් දැවිලා පිලිස්සලා. කපුපුළුම් පටල 500ම දැවිලා පිලිස්සලා. ශ්‍රී දේහයේ සම්මස් නහර සියල්ල පිලිස්සලා. අලුවත් දැලිවත් දූවිලිවත් ඉතිරි වෙලා නැහැ. ගිතෙල් ටිකක් දැවුණා වගේ අර සියල්ලම රන් දෙනේ අතුරුදහන් වෙලා. සිවුරු දෙක අතරේ බුද්ධ අධිෂ්ඨානයේ මත ධාතුන් වහන්සේලා පමණක් වෙන්වෙන්ව තියෙනවා. හිතා ගන්නවත් බැහැ. ලලාට ධාතුන් වහන්සේ වෙනම සුදු පාට රශ්මි විහිදුවමින් වැඩ ඉන්නවා. අකු ධාතුන් වහන්සේලා වෙන වෙනම වැඩ ඉන්නවා. මුම් පියලි ප්‍රමාණයට විහිදිච්ච බිඳී ගිය ධාතුන් වහන්සේලා, කඩසහල් ප්‍රමාණයට බිඳී ගිය ධාතුන් වහන්සේලා, අබෑට ප්‍රමාණයට බිඳී ගිය ධාතුන් වහන්සේලා වෙන්වෙන්ම අර සිවුරු දෙක අතරේ වැඩ ඉන්නවා. බුද්ධ අධිෂ්ඨානයේ මත සතර දළදා වහන්සේලාගෙන් 3 නමක් සුදු බුදුරැස් විහිදෙමින් වැඩ ඉන්නවා. ඇයි එක නමක් කලින්ම කේම මහරහතන් වහන්සේ 이르දීන් අතට ගත්ත නිසා. රන් දෙන විවර කරනකොට රජදරුවෝ හඬා වැළපෙන්න පටන් ගත්තා. අනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය අනේ අද අපිට දකින්න තියෙන්නේ මේ ආස්ති ධාතුන් වහන්සේලා විතරයි කියලා රජවරු හඬා වැළපෙනවා. ද්‍රෝණ බමුණ කල්පනා කරා දැන් මේ හැමෝටම ධාතුන් වහන්සේලා සමසේ බෙදන්න ගියොත් මට වන්දනා කරන්න එක ධාතුන් වහන්සේ නමක්වත් අන්තිමට නැති වෙනවා. මේ වෙලාව හොඳයි මට හිමින්ම කාටවත් නොපෙනෙන්න ධාතුන් වහන්සේ නමක් දෙනමක් කොරෙන් හංග ගන්න කියලා හිතුවා. එහෙම හිතලා ද්‍රෝණ බමුණ අත දාලා අල්ලලා ගත්තෙම දළදා වහන්සේලා 3 නමම ගත්තා. සුදු බුදුරැස් විහිදෙන දළදා වහන්සේලා 3 නම ගත්තා. එක දළදා වහන්සේ නමක් හිමීම නැමිලා ජටාවේ ඔළුවේ හංග ගත්තා. අනික් දළදා වහන්සේ ඉනේ හංග ගත්තා. ඊළඟ දළදා වහන්සේ හංගගෙන යනකොට වැටුණක් දන්නේ පාදයෙන් සංගව ගත්තා කියලා තියෙනවා. බයයිනේ මැරුම් කන්නත් වෙන්න පුළුවන් රජවරුන්ගේ. ඒ නිසා පයින් සංගවා ගත්ත පාදේ. නමුත් මේ වෙලාවේ කාට හොරෙන් ධාතුන් වහන්සේලා සංගවා ගත්තත් දස දහසක් ලෝක ධාතුල දෙවිවරු අහසේ සාදුකාර දීදී ධාතුන් වහන්සේලාට වදිනවා අහසේ. සක්‍ර දෙවියන් දැක්කා ද්‍රෝණ බමුණ ජටාවේ හංගගත් දළදා වහන්සේ. ඒ වෙලාවේ සක්‍ර දෙවියෝ රන් කරඬුවක් මවාගෙන බුද්ධ අධිෂ්ඨානී බැලුවා. ඒ ධාතුන් වහන්සේ දෙවියන්ට උරුම විය යුතුයි. දෙවියන් තුල බොහෝ කාලයක් වැඳුම් පිදුම් වෙන බව බුදුහාමුදුරුවෝ දැකලා අධිෂ්ඨාන කරපු අධිෂ්ඨාන තියෙන. ඒ වෙලාවේ අර ජටාවේ හංගගත් දළදා වහන්සේ කරඬුවේ තැම්පත් කරගෙන දෙවිවරු සාදුකාර දීදී දෙව්ලොවට ගිහිල්ලා සක්‍ර දෙවියන් මවපු සිළුමිණි සෑය තුල ඒ දකුණු දළදා වහන්සේ තැම්පත් කරා. පින්වතුනි අදටත් බුදුරජාණන් වහන්සේගේ එක දකුණු දළදා වහන්සේ නමක් සුදු බුදුරැස් විහිදිච්ච දෙව්ලොව සිළුමිණි මහා සෑය දෙවිවරු අදටත් වන්දනා කරනවා. ඒ උතුම් දකුණු දළදා වහන්සේට සිළුමිණි මහා සෑය වැඩ ඉන්නේ දළදා වහන්සේට අපගේ নমස්කාරයම වේවා කියලා සාදු කියලා අපි සිහි කළ වන්දනා කරමු. ඊළඟට පින්වතුනි අර ද්‍රෝණ බමුණ පාදයෙන් සංගවගත් දළදා වහන්සේ කාට හොරෙන් හංග ගත්තත් රජවරු දැක්කේ නැහැ, මිනිස්සු දැක්කෙත් නැහැ.
හැබැයි නාග ලෝකේ නාගයන් පොළොවේ මතුවලා සාදුකාර දීදී ධාතුන් වහන්සේලාට වදිනවා. මේ නාගයන් දැක්කා. ඒ සැනින් එතන හිටපු ජයසේන නම් නාරජුට දැනුම් දුන්නා අන්න දළදා වහන්සේ නමක් සුදු බුදුරැස් විහිදෙන ද්‍රෝණ බමුණ පාදයෙන් සංගවගෙන ඉන්නවා. ඒ මොහොතේ ජයසේන නාරජු නාගයන් එක්ක මේ දළදා වහන්සේ ඒ දකුණු දළදා වහන්සේ නම ඒ දළදා වහන්සේ පොළොව ඇතුළෙන්ම අරගෙන ගියා නාග ලෝකයට. නාග ලෝකේ අවුරුදු ගණනාවක් සිය ගාණක් නාගයන් ධාතු මන්දිරයක් මවාගෙන බොහෝම සද්ධාවෙන් ඒ දළදා වහන්සේට වැඳුම් පිදුම් කරා. අද ඒ දකුණු දළදා වහන්සේ කොහෙද වැඩ ඉන්නේ? මේ ලංකා භූමියේ පොළොන්නරුවේ සෝමාවතී චෛත්‍ය රාජානන් වහන්සේ තුල වැඩ ඉන්නේ ඒ නාග ලෝකයට ජයසේන නාරජු අරගෙන ගිහිල්ලා අවුරුදු ගණනාවක් නාග ලෝකයේ තුල වන්දනා කරපු ඒ දකුණු දළදා වහන්සේ තමයි අද පොළොන්නරුවේ සෝමාවතී සෑය තුල බුදුරැස් විහිදෝමින් පෙළහර පාමින් ඒ චෛත්‍ය තුල වැඩ ඉන්න. ඒ පොළොන්නරුවේ සෝමාවතී චෛත්‍ය රාජානන් වහන්සේ තුල වැඩ සිටින ඒ දකුණු දළදා වහන්සේටත් අපගේ নমස්කාරයම වේවා සාදු සාදු. ඊළඟට පිංගතුණි අර ද්‍රෝණ බමුණ ඉනේ හංගගත් අනික් දළදා වහන්සේ ඉනේ හංග ගන්නවා දැක්කා ගාන්ධාර දේශයෙන් ආපු තරුණේ. ගාන්ධාරුවේ කියලා එදා හඳුන්වලා තියෙන්නේ අද වර්තමාන පාකිස්තානය කියලා හඳුන්වන රටට. එදා ගාන්ධාර දේශයේ හැටියට හැදින්නේ. ඔහු ද්‍රෝණ බමුණටත් නොදැනෙන්න ඔහු ළඟට ලං වෙලා අර ඉනේ හංගගත් දළදා වහන්සේ ඔහු අරගෙන ගාන්ධාරුවේට අරගෙන ගියා කියලා ඉතිහාස සඳහන් වෙනවා. ඒ දළදා වහන්සේ ගැන ලොකු තොරතුරක් නැහැ. හැබැයි පිංගතුනේ අපිට කිරින්දේ සෙල්ලිපියක් ලැබිලා තියෙනවා. කිරින්දේ සෙල්ලිපියේ සඳහන් වෙනවා තිස්ස මහාරාම චෛත්‍ය තුල දළදා වහන්සේ නමක් තැන්පත් වෙලා වැඩ ඉන්නවා කියලා මේ කිරින්දේ සෙල්ලිපියේ සඳහන් වෙනවා. අපි හරියටම දන්නේ මේ දළදා වහන්සේම ලැබුණද කියලා විස්තරයක් නැහැ. ඒ සෙල්ලිපියේ සඳහන් වෙනවා. කොහොම හරි ගහන්දරුවේට රැගෙන ගියේ වාම උඩු දළදා වහන්සේට අපගේ নমස්කාරයම වේවා සාදු සාදු. ඊළඟ වාම යටි දළදා වහන්සේ තමයි මහා පෙළහර පාපු සතර දළදා වහන්සේලා අතරින් වැඩිපුරම ප්‍රාතිහාර්ය පාමින් පෙළහර පාපු දළදා වහන්සේ තමයි වාම යටි දළදා වහන්සේ. කේම මහරහතන් වහන්සේ මේ දළදා වහන්සේ අරගෙන ගියේ කලින්කු රට එදා බ්‍රහ්මදත්ත කියලා හඳුන්වපු රජ කෙනෙක් පාලනය කරේ. මේ රජ්ජුරුව මුලින් මිත්‍යා දෘෂ්ටිකයි. මේ රජ්ජුරුවන්ට මේ දළදා වහන්සේ පැවරුවා රජතුමනි මේ බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේ නම. රජ්ජුරුව අර රහතන් වහන්සේ නමක් සංඝයා ලබා දීපු නිසා ගෞරවයෙන් පිළිගත්තට ඒ තරම් සද්ධාාවක් තිබ්බේ නැහැ මුල් කාලේ. හැබැයි මේ දළදා වහන්සේ රජ්ජුරුවන් ඉදිරියේ පෙළහර පෑවා. රජ්ජුරුව පුදුමාකාර පැහැදීමකට පත් වෙලා දළදා මන්දිරයක් කරවගෙන බොහොම සද්ධාවෙන් ඒ දළදා වහන්සේට වැඳුම් පිදුම් කරා. එහෙම වැඳුම් පිදුම් කරනකොට එදා දඹදිව හිටපු බොහොම ප්‍රබල රජ කෙනෙකුට පණවිඩය ගියා. ඒකට හේතුව පිංගතුනි ඒ දළදා වහන්සේ කලින්ගු රට බ්‍රහ්මදත්ත රජුරෝ කියන ප්‍රාදේශීය රජ කෙනෙක්. ඒ රජුරුවන් පාලනය කරපු ප්‍රබලම රජුරුවන්ට පණවිඩය ගියා. ඒ රජුරුව අදහාගෙන හිටවියේ හින්දු ආගම. හින්දු බමුණෝ වට කරගෙන හිටියේ. මේ බමුණන් ගිහිල්ලා කිව්වා අන්න රජතුමනි ඔබේ අර ප්‍රාදේශීය පාලක රජුරුව මේ ඇට කෑල්ලක් තියාගෙන වඳිනවා කියලා. කොහොමනේ ගරහන්නේ බුදුහාඳුරන්ගේ ධාතුන් වහන්සේලාට. මෙන්න මිත්‍යා දෘෂ්ටියකට ගිහිල්ලා මිනිස්සුත් ඒකට පොළඹවනවා කියලා. ඒ වෙලාවේ කේන්තිගේ රජුරෝ පිරිසත් එක්ක ආවා මේ දළදා වහන්සේව ඒ වෙලාවේ දළදා වහන්සේට අනතුරක් කරන්න පිරිසත් එක්ක කේන්තියෙන් ආවාර බමුණොත් එක්ක. ඇවිල්ලා ඇහුවා ඇත්තද මේ මිනිස්සු කියන්නේ? මැරිච්ච කෙනෙක් ඇට කෑල්ලක් තියාගෙන වඳිනවද කියලා ඇහුවා. ඒ වෙලාවේ කිව්වා නෑ නෑ මේ පෙර මේ වැඩ හිටිය බුදුහාමුදුරන්ගේ ඒ දළදා වහන්සේ නම. දළදා වහන්සේ පෙන්නවා. පෙන්නුවට පස්සේ බමුණු කිව්වා ඔය දළදා වහන්සේ නෙමෙයි. ඔය මැරිච්ච කෙනෙක් ඇට කෑල්ලක්. ඕක විසිකරපන් කිව්වා අර මඩවලට. දැන් අර රජුරවන්ට කරන්නත් දෙයක් නෑ. ඒ වෙලාවේ අර දළදා වහන්සේ එතන තිබ්බ මඩ ගොඩකට වීසි කරා.
පින්වතුනි මඩේ නොගැටි ඒ මඩෙන් නෙළුමක් පහළ වෙලා නෙළුම මත දළදා වහන්සේ වැඩ හිටියා. විසි කරනකොටම මඩෙන් නෙළුමක් පහළ වෙලා ඒ මත වැඩ හිටියා. ඒ වෙලාවේ එතන වැඩ හිටියේ සද්ධාවන්ත කෙනෙක්. ඒ දළදා වහන්සේට තේවාව කරමින් පූජා පවත්වපු කෙනෙක් අධිෂ්ඨානයක් කරා මේ අයගේ හිත් පහදින විදියට මේ දළදා වහන්සේ පෙළහර පෑමක් සිදු වේවා. ඒ වෙලාවේ අර නෙළුම් මල් මතින් බුදුහාඳුරෝ සිරිපා තබමින් වඩිනවා වගේ මලෙන් මලට මේ දළදා වහන්සේ වැඩම කරමින් පෙළහර පෑවා කියලා සඳහන් වෙනවා. ওই විදිහට දළදා වහන්සේ බොහෝ පෙළහර ප්‍රාතිහාර්ය පාලා තියෙනවා. වාම යටි දළදා වහන්සේ. එහෙම පෙළහර පාප මේ දළදා වහන්සේ අවසානයේ ඒ රටවල් වල රාජ්‍ය උවදුරු ඇති වෙනකොට මේ දළදා වහන්සේ රැකගන්න තමයි දන්ත කුමරු හේමමාලාත මේ ලංකා භූමියට පිටත් කරලා ඉවන්නේ. ඒ දළදා වහන්සේ පිටත් කරලා ඉවද්දී ඒ දළදා වහන්සේ නොඑක් තැන්වල මුහුදෙන් එනකොට නාගයෝ දළදා වහන්සේ පැහැර ගන්න උත්සාහ කළා තියෙනවා. ඒ වෙලාවෙත් දළදා වහන්සේ පෙළහර පාලා තියෙනවා. ඔය විදිහට නොඑක් ප්‍රාතිහාර්ය පාමින් වැඩම කරපු ඒ වාම යටි දළදා වහන්සේ මේ පිංගතුන් දන්නවා ලංකාවේ අපේ රටේ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි කාලවල මොනතරම් මේ දළදා වහන්සේ රැකගන්න අපේ රටේ වැඩ හිටිය භික්ෂුන් වහන්සේලා මොනතරම් ජීවිත පරිත්‍යාගයෙන් දළදා වහන්සේ රැකගන්න කටයුතු කරාද. මොකද ලංකා භූමියේ රාජ්‍යයේ උරුමකම ලැබුණේ දළදා වහන්සේගේ හිමිකාරත්වයට. ඒ නිසා අධිරාජ්‍යවාදීන් උත්සාහ කරා මේ රට අල්ලගත්තට මිනිස්සු පිළිගන්නේ නැහැ රජෙක් කියලා. මිනිස්සු පිළිගන්නේ දළදා වහන්සේගේ උරුමකම ලැබුණොත්. ඒ නිසා දළදා වහන්සේව පැහැර ගන්න නොයෙක් උපක්‍රම යෙදුවා. අවසානයේ දළදා වහන්සේව අරගෙන අපේ රටේ එදා වැඩ හිටිය මහා පූජනීය භික්ෂුන් වහන්සේලා ලංකාවේ නොයෙක් පළාත්වල සැඟවි දළදා වහන්සේ අවුරුදු ගණනක් ආරක්ෂා කර කර පුදුමාකාර දුකක් වින්ද. මේම දළදා වහන්සේ ආරක්ෂා කරගෙන යනකොට එක වතාවක මේ දළදා වහන්සේ විදිහටම හොයන්න බැරි වෙන විදිහට ඇත්දල වලින් අනුරුව දෙකක් හැදුවා. හදලා ඇත්ත දළදා වහන්සේව අරගත්තා. අරගෙන එතන අර ඇත්දලෙන් හදපු දළදා වහන්සේ තැන්පත් කර. ඊළඟට ඒ කාලේ හිටපු රජ කෙනෙකුටත් දුන්නා මෙන්න දළදා වහන්සේ කියලා අනික ඇත්දලින් හදපු ඒ දළදා වහන්සේ දීලා ඇත්ත දළදා වහන්සේව අරගෙන ගිහිල්ලා හංගගත්තා. ඔබ අහලා ඇති කිනිහිරේ තියලා තලන්න හදපු සිදුවීම. ඒ වෙලාවෙත් අහසට පැන නැගලා මේ වාම යටි දළදා වහන්සේ අහසේ පෙළහර පෑව. අවසානයේ අපේ රටේ ඔය ඉංග්‍රීසි පාලකවරු දළදා පෙරහැර පවා තහනම් කරා. දළදා වහන්සේට පූජා පැවැත්වීම තහනම් කරා. ඔබ අහලා ඇති විශාල නියඟයක් ඇති වුණ අවසානයේ අදටත් පෙළහර පානවා. දළදා වහන්සේ පෙරහැරට එළියට වඩම්මනකොට මහා වැසි ඇද හැලෙනවා. අවසානයේ විශාල නියඟයක් දුර්භික්ෂයක් ඇති වෙගෙන එනකොට ඔවුන්ටත් විකල්පයක් නැහැ. ඒ වෙලාවේ මිනිස්සු කියා හිටියා මේ දළදා වහන්සේ වඩම්මන්න. උන්වහන්සේ වඩම්මනකොට මේ නියඟේ දුරු වෙනවා. අවසානයේ කරන්නම දෙයක් නැති තැන මේ දළදා පෙරහැර පවත්වන්න දළදා වහන්සේ එළියට වැඩැම්මු. එදා විශාල වර්ෂාවක් වැහැලා දළදා වතුර හැටියට ඒ වර්ෂාව මහනුවර සම්පූර්ණයෙන්ම වැහැලා විශාල වර්ෂාවක් එක්ක නියඟේ දුරු වුණා. අපේ රටේ එදා ඉඳන් පෙළහර පාපු මේ දළදා වහන්සේ දඹදෙනියේ අපේ රාජ්‍ය ගණනාවකට මේ දළදා වහන්සේ අරගෙන ගිය ආරක්ෂාවට දඹදෙනියේ රජකම් කරපු රජුරු දළදා මාලිගාවක් කරවලා මේ දළදා වහන්සේ තැන්පත් කරන වෙලාවේ අදිෂ්ඨානයක් කරා බුදුරජාණන් වහන්සේ එදා දකින්න නැති මං වගේ රජ කෙනෙක් අනාගතේ මේ වගේ මාලිගාවක් කරලා දළදා වහන්සේ තැන්පත් කරන මේ දළදා වහන්සේ තැන්පත් කරන වෙලාවේ පෙළහර පෑමක් සිදු වේවා කියලා මේ රජුරු අදිෂ්ඨානයක් කරා. එදා දඹදෙනියේ දළදා මාලිගාවේ තැන්පත් කරන්න සූදානම් වෙද්දි වාම යටි දළදා වහන්සේ අහසට පැන නැගලා බුදුරුව මවාගෙන අහසේ සක්මන් කරා කියලා ඉතිහාස සඳහන් වෙනවා. මේ වගේ මහා පෙළහර පාපු ඒ උතුම් දළදා වහන්සේ තමයි අද මහනුවර ශ්‍රී දළදා මාලිගාව තුල වැඩ සිටින්නේ. පින්වතුනි වාර්ෂිකව පෙරහැර මංගල්‍ය පවත්වමින්
ජීවමාන බුදුරජාණන් වහන්සේට පුද පූජා තේවාවන් පවත්වනවා වගේ ඒ දළදා වහන්සේට අපි බොහෝම ගෞරවයෙන් පූජාවන් පවත්වනවා. අද අවසාන රන්දෝලි මහා පෙරහැර. ඒ නිසා මහනුවර ශ්‍රී දළදා මාලිගාව තුල වැඩ සිටින ඒ සුදු බුදුරැස් විහිදෙන වාම යටි දළදා වහන්සේට අපගේ নমස්කාරයම වේවා. සාදු සාදු සාදු. ඊළඟට පුංචි දෙයක් නිකන් හිතන්න මෙහෙම. ඔබේ දත් වැටිලා ඇති පුංචි කාලේ. දැන් ඔබට ඕනනම් අවුරුදු 50ක් 60ක් 70ක් ඇති. පොඩි කාලේ වැටිච්ච දතක්වත් අද තියෙනවද? අවුරුදු 200කට එහා මැරිච්ච ඔබේ ආච්චිලා සීයලාගේ කාගේ හරි දතක් හොයාගන්න තියෙනවද? කාලයක් යනකොට ඒක කුඩු වෙලා හුණු කෑල්ලක් වගේ දිරලා කුඩු වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2500 ගණනක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ ඉන්න දළදා වහන්සේ අවුරුදු ගණනාවකට සැරයක් දළදා ප්‍රදර්ශනයක් තියලා මිනිස්සුන්ට ඇස් දෙකෙන් දකින්න සලස්සනවා. තාම ඒ විදිහටම ඒ සුදු බුදුරැස් විහිදෙන දළදා වහන්සේ රන් කුපුවක බහා වැඩ ඉන්න දළදා වහන්සේ අපිට ඇස් දෙකෙන් දකින්න අවුරුදු 2500 ගාණක් ගියත් ඒ විදිහටම පවතිනවා. බලන්න මොනතරම් ආශ්චර්යයක්ද කියලා. ඒ නිසා ඒ උතුම් සතර දළදා වහන්සේලාට බුදුරජාණන් වහන්සේගේ සියලු ඒ සර්වඥ ධාතුන් වහන්සේලාට අපගේ নমස්කාරයම වේවා. සාදු සාදු සාදු. පින්වතුනි, අද උදෑසන මේ පුන් පොහෝ දවසේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දෙවි මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ තුම් නිවනටම පත් වේවා. සාදු සාදු. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ ඔබ හැම දිනාටමත් ලැබේවා.